අද මම උදේම ලෑස්ති වෙන්නේ පහලට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදින්න. සාමාන්‍යයෙන් නම් මං උදේට ඇවිදින්න යන කෙනෙක් නෙවෙයි. ඒත් මට මේ දවස්වල විටමින් D ටිකක් ගන්න වෙනවා. මේ සැරේ ලංකාවට ගියාම තමයි මමත් දැනගත්තේ මට විටමින් D ඩෙෆිෂන්සි එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ විටමින් D ඌනතාවයක්. ඉතින් මං හිතුවා මගේ අත්දැකීම ඔයගොල්ලොත් එක්ක අද බෙදා ගන්න. මේ දේවල් ගොඩාක් අය දැන් දන්නවා. හැබැයි මං හිතනවා දන්නේම නැති එක්කෙනෙකුට හරි අද වීඩියෝ එක ප්‍රයෝජනයක් වෙයි කියලා. විටමින් D ලබා ගන්න තියෙන ස්වභාවික ක්‍රමය තමයි හිරු එළියට නිරාවරණය වෙන එක. ඒ නිසා වෙන්න ඇති විටමින් D වලට සන්ෂයින් විටමින් කියලා කියන්නේ. අපේ ශරීරයට අවශ්‍ය විටමින් D නිෂ්පාදනය කරගන්න මේ හිරු එළියට නිරාවරණය වීම කියන දේ ගොඩාක් වැදගත්. හැබැයි අපි දවසේ වැඩි කාලයක් බිල්ඩින් එකක් ඇතුළකට වෙලා ඉන්න කෙනෙක් නම් ස්වභාවිකව ලබා ගන්න තියෙන විටමින් D ප්‍රමාණය ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා කොච්චර අවුවේ හිටියත් ඔයාගේ හමේ ස්වභාවය අනුවත් මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමේ තියෙන මෙලනින් වර්ණකය අනුව ඔයාට ලැබෙන්න තියෙන විටමින් D ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන විටමින් D ප්‍රමාණය අපේ ශරීරයට ලැබෙන්නේ නැහැ කියලා දැනගන්න පුළුවන් රෝග ලක්ෂණ කීපයක්ම තියෙනවා. ඒ අතරින් ප්‍රධාන වශයෙන්ම අස්ථිවල වේදනාව, මාංශපේශිවල වේදනාව, නිතර දැනෙන මහන්සිය වගේ දේවල් අසාමාන්‍ය විදිහට දැනෙන්න පටන් ගන්නවා. ඔය කියන එක රෝග ලක්ෂණයක්වත් අපි සාමාන්‍යයෙන් ගණන් ගන්න දේවල් නම් නෙවෙයි. අපි කිසිම සැලකිල්ලක් දක්වන්නෙත් නැහැ. හැබැයි මං කලින් කිව්වා වගේ ඔය දේවල් දැනෙන්න ගන්නේ බොහොම අසාමාන්‍ය විදිහට. ඒ ගැන අදහසක් ගන්න ඕන නිසා මගේ අත්දැකීම මං ඕගලන්ට කියන්නම්. මට දැනුණු දේවල් තමයි මගේ කකුල් අසීමිත විදිහට රිදෙන්න පටන් ගත්තා. විශේෂයෙන් රෑ නිින්දට යනකොට කකුල් රිදෙන්න ගත්තේ හරියට මැරතන් එකක් දුවලා වගේ. ඒ වගේමයි රෑ නිින්දෙදි ගොඩාක් ක්‍රෑම්ස් එන්න පටන් ගත්තා. මීට අමතරව මට දැනුණු ලොකු දෙයක් තමයි මට කිසිම බරක් උස්සන් යන්න බෑ කියලා. ඒක මන් තේරුම් ගත්තේ සාමාන්‍ය ප්‍රමාණයේ හෑන්ඩ් බෑග් එකක් වුණත් ටිකක් වෙලා එල්ලගෙන ඉන්නකොට මගේ උරහිස ගොඩාක් රිදෙන්න ගත්තා. ඉතින් මේ රෝග ලක්ෂණත් එක්ක මට හිතුණ දෙයක් තමයි මේක සාමාන්‍ය තත්වයක් නෙමෙයි, මේක අසාමාන්‍ය තත්වයක් කියලා. ඉතින් ඊට පස්සේ තමයි මමත් මේ විටමින් D ගැන හොයන්න පටන් ගත්තේ. එතකොට තමයි මම දැනගත්තේ මට ඕන ප්‍රමාණයට විටමින් D නෑ කියලා. දැන් නම් ඇති වගේ. ගෙදර ගියා නම් හොඳයි. මූණ පොඩ්ඩක් හොදගෙන කන්න මොනා හරි හදාගමු. අපිට මාළු වලින් විටමින් D ගන්න පුළුවන්. සැමන්, සාඩින්, මැකරල්, ටූන වගේ මාළු වර්ග. මම නම් සාමාන්‍යයෙන් මාළු කන්න පොඩ්ඩක්වත් කැමති කෙනෙක් නෙමෙයි. හැබැයි මේ සැමන් මාළු එක හරිම රසයි. ඒ වගේම හදාගන්නත් හරිම ලේසියි. පෑන් එකට බටර් චුට්ටක් දාලා පෑන් ෆ්‍රයි කරලා ගත්තාම කන්න පුළුවන්. අද නම් මම මේ සැමන් එක දාලා සැන්විච් එකක් හදාගන්නවා උදේට කන්න. කොහොම හරි මේ සැරේ මගේ සර්ජරි එකට ලංකාවට ගියාම තමයි අපි විටමින් D ටෙස්ට් එකක් කරේ. ඒක බ්ලඩ් ටෙස්ට් එකක්. ඉතින් ඒ වෙලාවේ තමයි අපි දැනගත්තේ මට විටමින් D ඩෙෆිෂන්සි එකක් තියෙනවා කියලා. ඩෙෆිෂන්සි එකක් කිව්වට ඩොක්ටර් කිව්වේ 100% ඩෙෆිෂන්සි එකක් කියලා. ඒ කියන්නේ හරියට විටමින් D නෑ වගේ කියලා.
ඉතින් ඒ හින්දා මට ඒ වෙලාවෙම ලොකු ඩෝස් එකක් තියෙන ඉන්ජෙක්ෂන් එකකුත් ගන්න වුණා. මේ වගේ ඩිෆිෂන්සි එකක් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම විටමින් සප්ලිමන්ට් එකක් ගන්න වෙනවා. මම මේ පිපිඤ්ඤ ටික ලෑස්ති කරගන්නේ මගේ සැන්ඩ්විච් එකට. පිපිඤ්ඤා, තක්කාලි, ලූණු, පොඩි සැරකුත් ඕන නිසා මාළු මිරිස් චුට්ටකුත් දාලා සැන්ඩ්විච් එක හදාගමු. ගොඩක් දේවල් දාලා හදන සැන්ඩ්විච් වලට මේ වගේ ක්ලිං රැප් එකක් තියෙනවා නම් හරිම ලේසි. ඕන කරන හැම දේම මේ විදිහට උඩට තියලා ක්ලිං රැප් එකෙන් ඔතා ගන්නයි තියෙන්නේ. එතකොට හරිම ලස්සනට ලේසියට කපා ගන්න පුළුවන්. පේනවද? කොච්චර ලොකු සැන්ඩ්විච් එකක් වුණත් ලස්සනට ලේසියෙන්ම කපා ගන්න පුළුවන්. මාළු විතරක් නෙමෙයි, යෝගට්, චීස් වගේ දේවල් වලිනුත් අපිට විටමින් D ලැබෙනවා. ඉතින් විටමින් D ඩෙෆිෂන්සි එක ගැන ගොඩාක් අය කතා කරනවනේ. ඒත් මේ විදිහට විටමින් D අඩු වුණාම මොකද වෙන්නේ කියලා ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති. ඇත්තටම ඒ ප්‍රශ්නේ මටත් තිබුණා. ඉතින් ඒක නිසා තමයි මම ඒ ගැන ඩොක්ටර්ගෙන් ඇහුවේ. එතකොට ඩොක්ටර් මට කිව්වේ විටමින් D නැති වුණාම ඕනෙම වෙන ලෙඩක් හැදෙන්න පුළුවන් කියලා. කිරි වලිනුත් අපිට විටමින් D ගන්න පුළුවන්.
විටමින් D ඩෙෆිෂන්සි එක නිසා සමහර වෙලාවට ડિප්‍රෙෂන් වගේ තත්ත්වයක් වුණත් ඇති වෙන්න පුළුවන්. ඉතින් එහෙම බලද්දී විටමින් D කියන්නේ අපිට අත්‍යවශ්‍යම විටමින් එකක්. කෑමෙන් එහෙම නැත්තම් අවුවෙන් විටමින් ගන්න පුළුවන් වුණාට ඩෙෆිෂන්සි එකක් තියෙන කෙනෙක්ට ඒ ලැබෙන විටමින් D ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් අනිවාර්යයෙන්ම විටමින් D සප්ලිමන්ට් එකක් ගන්න වෙනවා. දැන් මේ පිපිඤ්ඤා කෑල්ල ෆ්‍රිජ් එකට දැම්මොත් මට අමතක වෙලා විසික් කරන්න තමයි වෙන්නේ. ඉතින් මං හිතුවා මේ පිපිඤ්ඤා කෑල්ලෙන් රසම රස ඉක්මනින්ම හදාගන්න පුළුවන් පිකල් එකක් හදන්න. මේ පිකල් එක පිපිඤ්ඤා වලින් විතරක් නෙමෙයි. කැරට් වලින්, රාබු, එතකොට බීට් වලින් වගේ රසට හදාගන්න පුළුවන්. පොඩි සැරගතියකුත් ඕන නිසා මම මේකට බර්ඩ් අයි චිලිස් ටිකක් දානවා. එහෙම නැත්නම් ගම්මිරිස් ඇට කීපයක් වුණත් දාන්න පුළුවන්. ඊට පස්සේ මේකට සීනි ටිකක්, ලුණු චුට්ටක් දාලා, විනාගිරි චුට්ටකුත් දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. හරි. පිකල් එක නම් ලෑස්ති. දැන් මේක ෆ්‍රිජ් එකේ දාලා තියන්න තමයි තියෙන්නේ. දවල්ට මං හිතුවේ ටෝෆු දාලා වෙජිටබල් මික්ස් එකක් හදන්න. සෝයා අඩංගු කෑමවලත් විටමින් D තියෙනවා. ඒ වගේම තමයි හතු වර්ග වලිනුත් අපිට විටමින් D ගන්න පුළුවන්. මුලින්ම ටෝෆු ටිකට කෝන් ෆ්ලවර් ටිකක් එකතු කරලා පෑන් ෆ්‍රයි කරලා ගමු. ඊට පස්සේ වෙජිටබල් මික්ස් එකට එකතු කරාම ටෝෆු වල හොඳ ක්‍රිස්පි ගතියක් තියෙනවා. මේ බෝල් එකටම තව කෝන් ෆ්ලවර් ටිකක් දාලා මම හිතුවේ හතු ටිකක් ඩීප් ෆ්‍රයි කරලා ගන්න. වෙජිටේරියන් කෙනෙක්ට නම් විටමින් D ගන්න ටෝෆු හතු වගේ දේවල් කෑමට එකතු කරගන්න පුළුවන්.
මං අද ඔයගොල්ලොත් එක්ක බෙදාගන්නේ මම අහපු දේවල්, ඒ වගේම ඉන්ටර්නෙට් එකේ කියවලා, YouTube එකේ බලලා දැනගත්ත දේවල්. ඉතින් මීට අමතරව ඕගොල්ලොත් විටමින් D ඩෙෆිෂන්සි එක ගැන ගොඩාක් දේවල් දන්නවා නම් මටත් කියන්න. විටමින් D ගන්න පුළුවන් පළතුරක් තමයි දොඩා. ඉතින් මං හිතුවා ඔරෙන්ජ් ජූස් එකකුත් මගේ දවල් කෑම එකට එකතු කරගන්න. පිකල් එකෙන් පොඩ්ඩකුත් දාගමු. මට කියන්න බැරි වුණානේ. බිත්තර කහ මද වලිනුත් අපිට විටමින් D ලබා ගන්න පුළුවන්. කෑම ටික නම් ලෑස්ති. ඉතින් දැන් තියෙන්නේ රස බලන්න. මීට අමතරව විටමින් D ඩෙෆිෂන්සි එක ගැන ගොඩක් විස්තර හොයන කෙනෙක් නම් ඔයාට පුළුවන් Google එකේ සර්ච් කරන්න. Google එකේ විතරක් නෙවෙයි YouTube එකේ විටමින් D ගැන හදපු වීඩියෝස් ගොඩාක් තියෙනවා. ඉතින් මං හිතනවා මගේ වීඩියෝ එකෙන් ඕගොල්ලෝ පොඩි හරි අදහසක් ගන්න ඇති කියලා. එහෙනම් සතුටින් නිරෝගීව ඉන්න. ආයෙමත් අලුත් vlog එකකින් හම්බ වෙමු.